ඉතින් මේ සරලකමේ මම ටිකක් ගැඹුරු පැත්තක් ගැන අද කතා කරන්නේ. මේ සරල වීම තරම් සංකීර්ණ කටයුත්තක් තවත් නැහැ. සරල වීම තරම් ගැඹුරු දෙයක් තවත් නැහැ. සරල වෙන්න පුළුවන් වෙන්නේ දහමෙන් පෝසත් වුණු අයට විතරයි. ඒකයි කිසිම තර්කයක් නැහැ. සරල වෙන්න පුළුවන් වෙන්නේ දහමෙන් පෝසත් වුණු අයට තමයි. සරල වෙනවා කියන්නේ මොකක්ද? අඩු ගණන් වලට ඇඳුම් අඳින එකද? එහෙම නැත්නම් අර ගොඩේ කෑම, එහෙම නැත්නම් ලාභ කෑම කණ එකද සරලකම කියලා කියන්නේ. ගෙදර තියෙන බඩු මුට්ටු අඩුකමද සරලකම කියලා කියන්නේ. ඔබේ ගෙදර අපි කියමු තින්ද ටිකක්වත් ගාන්නේ නැතුව ওই තියෙන එකේ ඔය තියෙන විදිහට ඔහේ ඉන්න එකද සරලකම කියලා කියන්නේ. අපි අංගයකටම මේ සරලකම භෞතිකත්වයෙන් ගලවලා අයින් කරලා දාන්න ඕනේ. සරල වෙනවා කියලා කියන්නේ ඔවා අර කිව්ව සරලකම ඒව ලෞකික සරලකම. ලෞකික සරලකම. ඒවා කියන්නේ ඒවා මන් දන්නේ නැහැ. කියන්නේ ඒවා ගැන මම කතා කරන්න දන්නේ නැහැ. ඒ තුල දහම එක ලෞකිකයිනේ. ඒක දහමට අදාළ නැහැ. ලෝකෝත්තර නැහැ. ධර්ම මාර්ගික නැහැ. ඔබ මොන කෑම කෑවත් ඒක මට අදාළ නැහැ. ඔබ මොන ඇඳුම් 100ට ඇඳත් 1000 ඇඳුම් ඇඳත් 5000 ඇඳුම් ඇඳත් 25000 ඇඳුම් ඇඳත් ඔක්කොම ඇඳුම් තමයි රෙදි වලින් තමයි හදලා තියෙන්නේ නූල් වලින් තමයි හදලා තියෙන්නේ. ඒවා මන් දන්නේ නැහැ. ඒකට ඒ දේවල් ගැන මම කතා කරන්නට යන්නේ නැහැ. ඔබ කොච්චර දවසට වියදම් කරනවද? ඒවා ඔක්කොම ලෞකික සරලකම්. ඉතින් මම ලෞකික සරල දහමක් ගැන සරලභාවය ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කියන්නේ සරලභාවය මම ටිකක් ගැඹුරු පැත්තක් ගැන කතා කරන්නේ. ලෝකෝත්තර පැත්තක් ගැන. ඇතන මම සරල මිනිස්සු දහමෙන් සරල එක්කෙනයි මම දැනට දැකලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇස් දෙකින් දැක්කේ. බුදුරජාණන් වහන්සේ සරල ඇති. නමුත් මම දැක්කේ නෑනේ. මම මේ ඇස් දෙකින් දැක්කේ නෑ. ඒක මම විශ්වාසයක් විතරයි. මම දැක්ක ස්වාමීන් වහන්සේ නම. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේ සරල නෑ කියලා. ඒක ලෞකිකත්වෙම උන්වහන්සේට කෝටි ගණන් බිල්ඩින් තියෙනවා. කෝටි ගණන් වාහන තියෙනවා. සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්නේ. ඒක අපේ ලෞකික ඇසට ඒ ලෞකික දේවල් පෙනෙනවා. මේ ලෞකික සත්‍යභාවය. ඒක පින්නත්නි මම ඒ දේ එහෙම කිව්වේ මම මේ අද කතා කරන්න යන සරලභාවය ඔය භෞතිකත්වයේ තුල තියෙන එකක් නෙවෙයි. ඒක හිතන්න පුළුවන් මේ හිත සරල වුණාම ඒවානේ එයාගේ ආදායමට එයාගේ වත්කම එයාට තියෙන ධනයට සාපේක්ෂව එයා වියදම් කරනවා. 1000ක් තියෙන එක නම් 100ක් වියදම් කරනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ලක්ෂයක් තියෙන එක්කනට 100ක් කියන දේ දැනෙන්නේ. එතකොට ඒක මනින්න බෑ සරලභාවය. ඉතින් එයා 100ක් වියදම් කරන්නත් ලෝභ නම් එතන තියෙන්නේ මේ සරලකමනේ ලෝභකම. එක්ක මෝඩකම. එක්ක ලෝභකම එක්ක මෝඩකම. ওই දෙකෙන් එක. එතකොට 1000ක් තියෙන එක්කෙනා 750ක් වියදම් කරනවා නම් එතන ලෞකිකත්ව සරලභාවය වුණත් සමහරවිට නැති වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යතාවය බලලා තමයි මේ දේ කරන්න ඕනේ. එතකොට මම හිතන්නේ මේ දහමේ යන ඔක්කොම එක්තරා ආකාරයකට මේ ලෞකික සරලභාවය හඳුනා ගන්න එහෙම නැත්නම් ඒක කළමනාකරණය කරගන්න හැමෝම දක්ෂ වෙන්නට ඕන. තමන්ගේ අර කියන්නේ හැකියාවට නැත්නම් කැපැසිටි එකට සාපේක්ෂව තමයි තමන් වියදම් කරන්න ඕනේ. වැවේ තියෙන වතුර ප්‍රමාණයට අනුව තමයි වැවෙන් ජලය පිට කරන්න ඕනේ. වැවට ජලය එනවට වඩා වැඩි වේගෙන් වතුර පිට කරොත් එහෙම ඒ වැවට වෙන්නේ මොකක්ද කියන දේ අය කියන්න ඕනේ නැහැ. ඉතින් නමුත් මම මේ දේ ඔබට
නිකන් පෙන්වලා දෙන්න කතා කරේ. නමුත් මම සරලභාවය කියලා කතා කරන්නේ මෙතනින් එහා දෙයක් ගැන. මේ දේ පින්වත්නි අධ්‍යාත්මික යෝගාව තියෙන දෙයක්. හැබැයි මේ සරලභාවය මට වචන වලින් මෙහෙමයි කියලා කියාගෙන යන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මම මේ දේ උදාහරණ වලින් මම පැහැදිලි කිරීමක් කරන්න. ඒ සරලභාවය කියලා කියන්නේ පින්වත්නි එක පැත්තකින් එයාගේ හිතේ ද්විත්ව චරිත නැහැ. ඒ කියන්නේ එයා හැම වෙලෙම ඉන්නේ එකම විදියට hinaවෙන්, එකම විදියට කතා කරන්නේ, එකම විදියට හැසිරෙන්නේ. මවාගත්ත ජීවිතයක් දශමයක්වත් නැහැ. යථාර්ථවාදී ජීවිතයක් තියෙනවා. මවාගත්ත ජීවිතයක්. දැන් අපි සමහර විට මේ આવොත් එහෙම අනිසම විහාරස්ථානයකට ගියොත් වෙන තැනකට ගියොත් කතා කරන විදිය හැසිරෙන්නේ සම්පූර්ණ වෙනස්. දැන් අර සරල පුද්ගලයාගේ සරල කියන්නේ එයාගේ එහෙම එයාගේ එකම ජීවිතයක් තියෙන. එකම චරිතයක් තියෙන. ද්විත්ව චරිත නැහැ. මවාගත්ත චරිත නැහැ. එකම දිවි පැවැත්මක්. hina වෙන්නේ කතා කරන්නේ ඇවිදින්නේ කන්නේ බොන්නේ එහාට ඔක්කොම එකයි. එක විදියට තමයි එක විදියට එක තැනකදී එක විදිය තව තැනකදී එක විදියක් නෑ. දැන් ඔබ ගෙදර කවුරු නැති වෙලාවක ඉන්න විදියයි ගෙදර කට්ටිය ඉන්නකොට ඉන්න විදියයි දෙකක් නේ. එහෙම නෙවෙයි. මම කවුරු නැති වුණත් ඉන්න එක විදියට හිටියත් ඉන්න එක විදියට. මේ හිතේ ස්වභාවය හරිය මේ එක විදිය. ඒක එකම ස්වභාවය. මේක මේ බලින් පවත්වා ගන්න එකක් නෙවෙයි. ඒක මේ දහම තුල සුද්ධ වීම තුල හටගන්න එකක්. එයා කතා කරන හැම වචනයක්ම අවංකයි. අවංකවම ශීර්ෂයක් කතා කරන්නේ. එහෙම ඒ කතා කරන එක වචනයකවත් අවංකත්වයෙන් තොර වචනයක් නැහැ. hina වුණත් ඒ hinaවත් අවංකයි. බොරුවට hina වෙන්න බෑ. hina වෙන්නේ නෑ නෙවෙයි hina වෙන්න බෑ. රඟපාන්න බෑ. රඟපාන ජීවිතයක් කරන්නම බෑ. ඒක අධ්‍යාත්මික සරලකම. අධ්‍යාත්මය තුලින් හටගන්න එක. මම දැකලා තියෙනවා දැන් අපි ඔය වෙඩින්ස් වලට එහෙම ඒ කපල් එකක් එහෙම ඉන්නකොට රට ෆොටෝ වලට රඟපානවනේ. මේ වෙඩින්ස් ඔකට දැකලා ඇති වෙඩින්ස් කපල් එක ඒ ෆොටෝ වලට හැම වෙලෙම ෆොටෝ වලට රඟපාමින් තමයි ඉන්නේ. ෆොටෝ එකට හැඩවිවි ඉන්නවා එක එක විදිහට පෙනෙන විදිහට ඉන්නවා. ඒකට මේ අධ්‍යාත්මික සරල වුණු කෙනෙකුට එහෙම ඉන්න පුළුවන්ද? බෑ. ඒ වෙඩින්ස් කපල් එකක් වගේ එහෙම මේ කැමරා කාර්යයට ඕන විදිහට වෙනස් වෙවි ඉන්න බෑ. එයා ඉන්නේ එක විදිහට තමයි. සමහරට එවැනි කෙනෙක් එහෙම වුණොත් කියයි මම මේ ඉන්න විදිහට ෆොටෝ ගන්නව නම් ගන්න බැරි නම් නිකන් ඉන්න කියයි. මොකද එහෙම කරන්න බෑ. ඉතින් මට මේ උදාහරණ වලින් තමයි මට මේ කියන්න පුළුවන් වෙන්නේ. අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න, පුරුදු කරගන්න, එකතු කරගන්න පුළුවන්. මේ අධ්‍යාත්මික සරලකම. එතකොට කෑම ගත්තොත් අපි කෑම ඉස්සෙල්ලා භෞතිකත්වය ගැන මේකට ඔක්කොම කෑම තමයි. ඔක්කොම අපි කැවුම් පෙවුම් කියලා අපි කියනවනේ. කැවුම් පෙවුම් කියන්නේ මොකක්ද? කැවුම් කියන්නේ කැවුම් වලට නෙවෙයි. අපි තනින් කැවුම් පෙවුම් කියලා කියන්නේ කැවුම් කියලා කියන්නේ අපි කන ඔක්කොම කැවුම් තමයි. කැවුම්නේ. කැවුම් නෙවෙයි කැවුම්. ඔක්කොම කැවුම් තමයි. බීම වතුර එහෙම නැත්නම් මොනවා බීවත් ඔක්කොම බීම. ඔක්කොම තියෙන කැවුම් පෙවුම් විතරයි. ඒකට මේකට ඔක්කොම කැවුම් පෙවුම්. එතකොට මේ අර මම ඉස්සෙල්ලා කිව්වේ මොන සුඛෝපභෝගී මොන මිල ගණන් වලට කෑම ලැබුණත් මිල ගණන් අඩුවෙම ලැබුණත් ඔක්කොම කෑම තමයි. මේක කනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට මේ දේවල් කියන්නේ දැනෙන්නේ නැහැ. අදාළත් නැහැ දැනෙන්නෙත් නැහැ. ඒ හැම දෙයකටම සලකන්නේ එකම විදියට. අපි තුන් ධනවත් කෙනෙක් ආවා, දුප්පත් මිනිස්සෙක් ආවා.
මේ දෙන්නට කොහොම සලකයිද? ධනවත් එක්කෙනා වැදගත් එක්කෙනා ටිකක් වෙනස් විදිහට සලකනවා, දුප්පත් එක්කෙනාට අඩු සැලකිල්ලක් දක්වනවා. හැබැයි අර සරල මිනිස්සයා ගාවට આવොත් එහෙම මේ දෙන්නට කොහොම සලකයි? දෙන්නටම එකම විදියට. සමහරට අර ධනවත් එක්කෙනාට හිතෙන්න පුළුවන් එයාව ගණන් ගත්තේ නැහැ කියලා. කරන්න දෙයක් නැහැ. එහෙම නිකන් අලුතෙන් ගණන් ගැනීමක් නැහැනේ. මේ ගණන් ගන්නවා කියන වෙන ඔලුඩු තියාගෙන ඉන්නේ මේ ඒ වගේ එහෙම කියලා එකක් නැහැ. දෙන්නම මිනිස්සු. දෙන්නටම එක විදිය ආදරේ, කරුණාව, ලෙන්ගතුකම තියෙනවා. දෙන්නටම එක විදියට සලකනවා. ඒ එතන හරි සමානාත්මතාවයක් තියෙනවා. ඒක බොරුවට කරන දෙයක් නෙවෙයි. ඒක හරි මම කිව්වේ යථාර්ථවාදී කියලා අවංක හිත්, අවංක වචන, අවංක ක්‍රියාවන් තියෙන. එහෙම නැතුව අර මොකද අර වැදගත් එක්කනට අගෞරවයක් වෙන්නවත් දුප්පත් මිනිස්සයා උසස් කොට සලකන්නවත් එහෙම දෙයක් නෙවෙයි. ඒක එයාගේ සාමාන්‍ය ස්වභාවය. එයාගේ සාමාන්‍ය හැසිරීම. ඒක අවංක හිත, අවංක ක්‍රියාව. එහෙම නැතුව මේ එක්කනාගෙන එක්කනාට වෙනස් විදියක් කරනව නෙවෙයි. එකම විදිය. මේ හැම තැනකම තියෙන මේක තමයි ගැඹුරින් ගත්තාම තමා තුළ පවතින සරලකම කියන දේ. හැබැයි මේ ප්‍රතිපලයේ උදා කරගන්නවා කියන දේ ඒකත් රඟපාන්න බෑ. ඒක ස්වභාවයෙන් ඇති වෙන්න ඕන දෙයක්. නමුත් මේවා දැනගෙන සිටීම ඔබට මාර්ගයේ ගමන් කරන්න උදව්වක් වෙනවා. තව මේ අපේ හිතේ අවංකකම ගැන කතා කරොත් අපි දැන් අපි ගොඩාක් වෙලාවට වෙන දෙයක් තමයි අපි කතා කරන්න ගන්නකොට අපි පරිස්සම් වෙනවා තව එකිනෙක හිතක් රිදෙන්නේ නැතුව ඉන්න කතා කරන්න. කතා කරනකොට බොරුවක් නොවෙන්න කතා කරන්න. එතකොට මේ අවංක පුද්ගලයා කතා කරනකොට කොහොමද? හිත රිදෙයි. මේක හරි සුවිශේෂී. දැන් සමහර අය ඉන්න කෙලින් කතා කරන එකට කෙලින් කතා කරන එක හරි වැදගත් කියලා. එතකොට මේ අවංකත්වයේ මේ මොකද සරලකමයි කෙලින් කතා කරනවා කියන්නේ දෙකක්. මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කෙලින් කතා කරනවා කියලා එයා හදාගත්ත මේ පුද්ගල චරිතයක්. පුද්ගල චරිත ස්වභාවයක්. දැන් සමහර අය ඉන්නවා කතා කරන්න ගත්තම අනිත් විරුද්ධ පැත්ත. අපි කියන්නේ වැනෙනවා. වැනි තමයි කතා කරන්නේ. ඒකට එයා ඒකේ හදාගත්තේ කතා කරන පුද්ගල චරිත ස්වභාවය. නමුත් වෙන අවංකත්වයේ කියන දේ එහෙම නැත්නම් සරලකමේදී මේ කතා කරන්නේ අංකිකරම කාගවත් හිතට දෙන්න කතා කරන්නේ නැහැ. කවුරුත් වර්ණනා කරන්න කතා කරන්නේ නැහැ. කවුරුත් පල්ලෙහාට ඇදලා දාන්න කතා කරන්නේ නැහැ. ඒ කතා කරන හැම දෙයක් තුළම පින්නත් අනිත් එක්කෙනාට ගන්න දෙයක් තියෙනවා. ඒ හැම වචනයක්ම සිහියෙන් කතා කරන්නේ. ඒ කතා කරන හැම වචනයකම අනිත් එක්කෙනාට ගන්න දෙයක් තියෙනවා. හැබැයි සමහර විට ඒ අවංක කෙනෙක් කතා කියන්නේ අපි සරල කෙනෙක් කතා කරනකොට අපි සමහරට අපේ පුරුද්දට හිතනවා මේ ඔක්කොම සාමාන්‍ය වචන කතා කරන්නේ කියලා. නෑ. හොඳට බලුවොත් හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් යුතුව ඒ කතා කරන වචන ඇහුවොත් එහෙම ඒ කතා කරලා තියෙන හැම දෙයක්ම කතා කරලා තියෙන්නේ මොකක්ද ඉලක්කය අපි පොයින්ට් එකකට අනුව තමන්ගේ හිත යම් ස්ථාන වලටයි කතා කරලා තියෙන්නේ හිතේ ස්ථාන වලට තැන් වලටයි කතා කරලා තියෙන්නේ ඉදී ඔබට එහෙම කෙනෙක් ලැබුණොත් ඔබ කල්පනා කරන්න ওই ලක්ෂණ වලින් හිපි කෙනෙක් ඒ වගේම අවංක අය මේ අවංක සමාන අවංක කියන වචනේ පිටුන මේ සරල අය හම්බුනහම සෑම සරල පුද්ගලයෙක්ම අනිත් හැමෝටම සලකන්නේ ඒ අනිත් හැමෝම Tamanට වඩා උසස් අය විදිහට. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එimhe බල්ලෙකුට දී කියලාවත් කියන්නේ නැහැ. අපි බල්ලෙකුට දී කියලා එලවනනේ. නමුත් මේ කෙනාට බල්ලෙකුට දී කියලා මේ එලවන්නත් ටිකක් අමාරුයි. ඇයි? එයාට දැනෙන්නේ මේ සතත් දවසක
කවදා හරි දවසක බුදු වෙනවා. කවදා හරි දවසක රහත් වෙනවා. අපිට කියන්න බෑ කොතනින් ඉවර කරන කෙනෙක්ද මේ කියලා. ඒ නිසා මේ සරලය හැමෝම දකින දෙයක් තමයි මේ හැම එක්කෙනෙක්ම Tamanට වැඩි උසස් කෙනෙක් විදියට. ඇයි මේ උසස්යයි හිතෙන්නේ? එයා තුළ මාන්නය නොමැති නිසා. දැන් මේක අඩුවක් විදියට වෙනෙන්න පුළුවන්. Taman තුළ මාන්නය නැති වුනහම එයාට හිතෙන්නේ අනිත් හැමෝම Tamanට වඩා උසස් ශ්‍රේෂ්ඨයි කියන එක. ඒ නිසා ඒ හැමෝටම වැදගත් විදිහට එක හා සමානව කතා කරනවා Tamanට කරන්න පුළුවන් දේ කරනවා. ඒ තුළ කිසිම වෙනසක් නැහැ. දැන් ඔබෙත් මාන්නය නැති වුණොත් එහෙම ඔබටත් හිතෙනවා මේ හැමෝම උසස් කියලා. දැන් ඔබ දැකලා ඇති මේ භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් අපි සංඝයා වහන්සේලා කියලා කියමු. සංඝයා වහන්සේලාට එහෙම අපි වාඩි වෙන්න ගියත් අපි උස් ආසනයක් දෙනවනේ. උස් ආසනයක් දෙනවා. සුදුරිත වෙනම ගෞරවාන්විත ආසනයක් තමයි පිරිනමන්නේ. ඒ පැවිදි හින්දාද? සිවුරක් දාගෙන ඉන්න හින්දාද? අද ඒ දේ තුළ මේ බෞද්ධ සංස්කෘතිය එකතු වෙලා තියෙනවා. නමුත් පින්වත්නි එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඒ අය අර කියන වගේ සරලයි. අපි සාමාන්‍ය පුතග්ජනයෙක් ගත්තොත් එහෙනම් මොකද කරන්නේ? සාමාන්‍ය පුතග්ජනයෙක් කෙනෙක් උස්සාසනයක් දුන්නොත් මොකද වෙන්නේ? උස්සාසනයක් දීලා වෙනම ආසනයක් සකස් කරලා යාට දුන්නොත් එහෙනම් පුතග්ජනයෙක් කෙනෙක්. එයා හිටියා වගේ දෙගුණයක් උඩ යනවා. දෙගුණයක් උඩ යනවා. තවත් මාන්නෙන් පිම්බෙනවා. හැබැයි අර සරල පුද්ගලයා එයාට වාඩි වෙන්න කිව්වොත් එයා මේ කියන්නේ වැදගත් හොඳම ආසනේ වාඩි වෙයිද? නෑ පිළිගන්න. එයා කවදාවත් ඒ ආසනේ වාඩි වෙන්නේ නෑ. ඇයි එයාට හිතෙන්නේ එයාට ඕනේ එයාගේ ඉන්න අයට හොඳම ආසනේ දීලා හොඳම පහසුකම දීලා. එයා අඩුමකේ වාඩි වෙන එකයි මේ සරල පුද්ගලයා කරන්නේ. මොකද එයාට හිතෙන්නේ මාන්නය නොමැති නිසා Tamanට වඩා අන් සියල්ල උසස්යි විදියට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා එවැනි අය ශ්‍රේෂ්ඨයි. මාන්නය නැහැ. දෙන්න හොඳම ආසනේ. දෙන්න සකස් කරපු ආසනේ. සකස් කරන්න නැතුව කිසිම දෙයක් දෙන්න එපා. සකස් කරන්න කියන්නේ අපි ගිලම්පස් එකක් දෙනවා කියලා හිතන්නකෝ. ගිලම්පස් එක කොහොමද සකස් කරන්න නැතුව දෙන්න බෑනේ කියලා හිතෙනවා. සකස් කරනවා කියන එක එහෙම එකක් නෙවෙයි. ඒක අපි අර ගෙදර කෙනෙකුට තේ හදන විදිහටම අර උසස් එහෙම නැත්නම් අපි කියමු සරල මට්ටමේ නේ දහමින් දියුණු පුද්ගලයාට ඒ විදිහම තේ එක හදන්න එපා. ඒක සකස් කරලා දෙන්න. කොහොම සකස් කරන්නේ? වෙනදාට වඩා සිහියෙන්, වෙනදාට වඩා කල්පනාවෙන්, වෙනදාට වඩා දහම කෙරේ කැමැත්තෙන්, සද්ධාවෙන්, නුවණින් යුක්තව ඒ ගිලම්පස එක හදන්න. ඒක තමයි සකස් කරනවා කියලා කියන්නේ. එහෙම නැතුව නිකන් අර හෝටලයක තේ හදනවා වගේ ගහලා එහෙම දෙන එකක් නෙවෙයි සකස් කරනවා කියන්නේ. ගෙදර උයනවා වගේ කෑම උයලා දෙන්න එපා. දානයක් කියන්නේ ආහාර. ඒක සකස් කරලා දෙන්න. සකස් කරනවා කියන්නේ අර කරුණු එකතු වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඒ සකස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි එවැනි මේ සරල උත්තරමයන්ට වෙනම උත්සාහසනයක් දීලා පහසුකම් සලසලා හැමදේම කරලා දෙන්නේ. මොකද එයා එතන ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ඉන්නේ ඊටදී පල්ලෙහා. ඒ නිසා එයාට කොහොම සැලකුවත්, කොහොම වන්දනාමාන කරත්, මොනතරම් උපහාර කරත් එයා ඒකක් එක්කවත් ඇලෙන්නේ නැහැ. එයාට කරන්න මෙයාට හිතෙන්නේ අනේ මේ මිනිස්සු මොනතරම් ශ්‍රේෂ්ඨද උසස්ද කියන එක. මාන්නය වැඩි වෙන්නේ නැහැ. මමත්වය වැඩි වෙන්නේ නැහැ. තව මේ අය එහෙම කරන්න මේ අය තව නිහතමානී වෙනවා. ඒක පින්වත්නි මේ ධර්මතාවය. ඒක දහම. ඉතින් මෙන්න මේ වගේ
අධ්‍යාත්මිකව සරල වුණු අය හරිම සුවිශේෂී. ඒ අය ආකල්ප වලින්, චේතනා වලින්, සිතුවිලි වලින්, ක්‍රියාවන් වලින් හරිම වෙනස්. හැබැයි කාටවත් පේන්නේ නැහැ. ඇයි ඒ පේන්නේ නැත්තේ? එයා මේ කිසිවක් කාටවත් පේන්න දෙන්නේ නැහැ. ඇයි? Tamanගේ වෙනස් වෙන ආකාරය හැසිරෙන්නේ නැහැ. නමුත් අභ්‍යන්තරේ වෙනස්. අභ්‍යන්තරේ සවිසුද්ධයි. අභ්‍යන්තරේ කිසිම කුණු නැහැ. ඉතින් පින්වත්නි මේ දේ අහලා මෙතනින් ඉවර කරන්න එපා. මේ සරලකම කියන දේ ඉතාමත් වටින දෙයක්. මම ඔබට අද මේ ලෞකික සරලකම ගැන නෙවෙයි කතා කරේ. ලෝකෝත්තර සරලකමක් ගැන. සිතුවිලි වලින් සරලයි. hina වෙලා හැම වෙලේම ගොඩාක් ඕන්රෙඩි ගොඩාක් දේවල් ගැන හිතන්න යන්නත් එපා. එතන සරලව හිතන්නේ හරි කෙටි පරාසයක් තුල හිතන්නේ. හැබැයි ඒ දේ හරිම ගැඹුරුයි. පුළුල් විදියට හිතන්නේ අර ගැඹුරු දිශාවට. මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක්. එයාට අතීතයේ ප්‍රශ්නත් නැහැ, අනාගතයේ ප්‍රශ්නත් නැහැ පින්වත්නි. ඒ කෙනා තමයි මේ ලෝකේ සුන්දරත්වය විඳින්නේ. හරිම සැනසීමේ ඉන්නේ. අහෝ හැමදේම ස්වභාවයෙන්ම සංවරයි. හැබැයි සංවරත්වය කියන්නේ ඔබ අර අපි අහලා තියෙන සංවර කකුල උස්සලා තියෙනකොට හිමීට තියෙනවා. එහෙම එකක් නෙවෙයි. සංවරය කියන්නේ අභ්‍යන්තර සංවරය. අභ්‍යන්තරේ මුකුත් නැහැ. වේගෙන් දුවන්නත් පුළුවන් ඕන. හැබැයි අභ්‍යන්තරේ හරියට පිරිසුදුයි. අපි සංවරයි කියලා හිතානින් හිමීට කකුල උස්සලා තියමින් ඇවිදිනවා. පොළොවට දැනෙන්නව නැතුව කකුල තියෙනවා. ඒක පින්නත් මේ එක්කෝ එහෙම සංවරත්වයක් නැහැ. එහෙම සංවරත්වයක් ගැන නෙවෙයි කතා කරන්නේ. අභ්‍යන්තර සංවරයි. අභ්‍යන්තරේ මුකුත්ම නැහැ. මේ හිමීට යන්නත් පුළුවන්, හිමින් යන්නත් පුළුවන්. අවශ්‍ය විදිහට යනවා. අපි අහලා තියෙන රහතන් වහන්සේ නමක් මඩ වලින් උඩට පැන්නක් කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. යගේ ඇතුලේ මුකුත් නැහැ. අභ්‍යන්තරේ සංවරයි. හැබැයි පුතඥ මිනිස්යානේ එයාගේ තියෙන එයාගේ අභ්‍යන්තරේ පිරිසුදු නැහැනේ. අභ්‍යන්තරේ පිරිසුදු නැති නිසා ඒ අභ්‍යන්තරේ තියෙන දේවල් වලින් තමයි බලන්නේ. ඒක තියෙන තමන්ලා. දැන් උදාහරණයක් විදිහට දැන් මම පාසල් කාලේ පාසල් ගිය මගේ මිත්‍රයෙක් හම්බුනොත් එහෙම ඒ පාසල් කාලේ ඒ මිත්‍රයා මට කතා කරන විදිහ වෙනස්. ඒතර මගෙත් එක්ක භාවනා කරන දහම ඉගෙන ගන්න කෙනෙක් මගෙත් එක්ක කතා කරන විදිහ වෙනස්. මගේ පවුලේ කෙනෙක් මගෙත් එක්ක කතා කරන විදිය වෙනස්. එතකොට මම ඒ අයට ඒ ගැළපෙන ආකාරයෙන් තමයි පිළිතුරු ලබා දෙන්න වෙන්නේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? එහෙම නොවුනොත් ඒ අය අපෙන් කැඩිලා ඈත් වෙලා යන ලොකු පරතරයක් හටගන්නවා. ඉතින් ඒ තැන් වලට අනුව ඒ ගැළපෙන පරිසරයන් අනුව ඒ විදිහට අපි ඕනෑම කෙනෙකුට හැසිරෙන්න පුළුවන්. ගැළපෙන ආකාරයට. නමුත් අභ්‍යන්තරයේ මුකුත්ම නැහැ. අභ්‍යන්තරේ පිරිසිදුයි, අභ්‍යන්තරේ කුණු නැහැ. මම හිතන්නේ මේ දේ ඔබටත් අදාළයි. පාසල් කාලේ මිත්‍රෙක් හම්බුනම ඔබට කතා කරන විදිය කොච්චර වෙනස්ද? පවුලේ ඥාති කෙනෙක් හම්බුනම ඔබත් එක්ක කතා කරන විදිය කොච්චර වෙනස්ද? එහෙම නැත්නම් වෙනම ආකාරයෙන් සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ඔබත් එක්ක කතා කරනකොට කොයි මොන තරම් වෙනස්ද? ඉතින් අපි පාසලේ කියන්නේ යාළුවෙක් කතා කරන විදිහට ඔබේ දෙමව්පියොත් එක්ක කතා කරලා හරියන්නේ නැහැ. එතකොට ඒ තැනට ගැලපෙන ආකාරයට ඔබටත් කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ තුන්ගොල්ල එක්ක කතා කරත් අභ්‍යන්තරයේ කිසිම දෙයක් නැහැ. අභ්‍යන්තරයේ පිරිසිදුයි. අවංකව තමයි කතා කරලා තියෙන්නේ.
එසේනම් පින්වත්නි අදද මම විශේෂයෙන්ම මේ පාලනය කර ගැනීම සම්බන්ධයෙන් කොහොමද කරන්නේ කියලා කතා කරා. ඒ හා සම්බන්ධ වීම තමයි මම ඊළඟට කතා කරපු දේ සම්බන්ධ වුනේ. කොහොමද අපි අභ්‍යන්තරව අධ්‍යාත්මිකව ලෝකෝත්තර පැත්තෙන් සරල වෙන්නේ කියන දේ. පින්නත් මේ සරලභාවය ඔබේ ජීවිතයට එකතු කරගන්න, පුරුදු කරගන්න. මේ දේ තුල මේ ස්වාසූ දහසක් වූ සියලුම ධර්මස්කන්ධේ අද ඔය මම කතා කරපු සරලකම තුල තියෙනවා. ඔබ ඒ කතා කරපු සරලකම ගැන කතා කරපු දේවල් ඔතනින් නතර කරන්න එපා. ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබ ටිකක් හිතන්න. කල්පනා කරනකොට හිතනකොට ඔබට මම හිතනවා මේ දේ තුල ගොඩාක් දේවල් ඔබට හම්බ වෙනවා. මම ගොඩාක් කරුණු කිව්වා. මම හිතන්නේ අද